ආයිබෝන් දුවේ පුතේ අද අප ඔබට භෞතික විද්‍යාව යටතේ 13 ශ්‍රේණියේදී අවසාන පාඩම් වලින් එකක් වන පදාර්ථ හා විකිරණ යන ඒකකය පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න යන්නේ. ඇත්තටම දුවේ පුතේ පදාර්ථ හා විකිරණ යන ඒකකය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. ඔබට මේ ඒකකය ප්‍රශ්න හැටියට එන්නේ 10B කියන ප්‍රශ්නේ රචනා ප්‍රශ්නයක් හැටියට අපිට යොමු වෙනවා 10B කියන කොටස. 10A කියන්නේ තාපය, 10B කියන්නේ පදාර්ථ හා විකිරණ සම්බන්ධය. එතකොට මේ පාඩම ප්‍රධාන වශයෙන් කොටස් තුනක් යටතේ අප විස්තර කරනවා. මම වීඩියෝ 3කින් මේ කොටස් තුන ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. වීඩියෝ 3කින් හෝ 4කින්. එකක් තමයි දරුවනේ අංක 1 ඔබට මේ අර්ථයේ කුසන වස්තු විකිරණය වැදගත් වෙනවා. වස්තු විකිරණය වැදගත් වෙනවා. දෙවෙනි එක තමයි දරුවනේ මේ අර්ථය අපට වැදගත් වෙනවා අංක 2 ප්‍රකාශ විද්‍යුත් ආචරණය. ඒකේ අර්ථෙම X කිරණ තියෙනවා. ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන කොටස වැදගත් වෙනවා. විද්‍යුත් ආචරණය. ඒ වගේම දරුවනේ අංක 3 වෙනි කොටස අපට වැදගත් වෙනවා විකිරණශීලීතාවය. එතකොට මේ පාඩම කොටස් තුනක් යටතේ මාරුවෙන් මාරුවට මේ විදිහට අපට ලැබෙනවා. ඒ අර්ථය අද මම ඔබ සාකච්ඡා කරන්නේ කුසද වස්තු විකිරණය කියන ඒකකයේ සම්බන්ධය. එතකොට මේ තුන ලියා ගන්න. මම වෙනදත් ඔබට අනිත් වීඩියෝ වලින් කියන්න ආසේ මේක සම්පූර්ණම ඉගැන්වීමක් නෙව මෙය පාඩම පිළිබඳ විෂයකාරව අවබෝධ කරලා දෙනවා. ඊට අමතරව පොතපත කියවිය යුතුයි, ගණන් හැදිය යුතුයි. එතකොටයි අපිට දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා අපි කුසන වස්තු විකිරණය කියන්නේ මොකක්ද කියන අදහසක්, ඒ සම්බන්ධ විෂයකාරව මොනවද අප මතකයේ තබා ගත යුතු කියන එක අවබෝධ කරගමු. ඒ නිසා අනුමාත්‍රිකාවක් ලියමු. අනුමාත්‍රිකාවක් ලියන්න පදාර්ථ හා විකිරණ යටතේ කුසන වස්තු විකිරණය. right, ඒ අර්ථය චුට්ටක් නෝට් එක ලියා ගන්න. මෙම ඒකකයේ යටතේ අප හදාරනු ලබන්නේ බහුලව තාප විකිරණ සම්බන්ධවයි. එනම් තාප සංක්‍රමණයේ යටතේ විකිරණය මගින් තාප සංක්‍රමණය මෙහිදී අධ්‍යයනය කෙරේ. right, එතකොට අවශ්‍ය නම් මේ ටික ඇඳ ගන්න පුළුවන්. සූර්යයා ගත්තොත් එහෙම ප්‍රධාන ශක්ති ප්‍රභවය තමයි පෘථුවියට සූර්යයා. මේ සූර්යාගෙන් එනවා පුතේ කිරණ වර්ග කිහිපයක්. මේ විදියට කිරණ වර්ග කිහිපයක්. එකක් තමයි අපි කතා කරන අපිට පෙනෙන දුෂ්‍යාලෝකය කියන එක එනවා. ඊළඟ එක තමයි පුතේ අපි කතා කරන මේ තාප විකිරණ එනවා. මේවටම තමයි කියන්නේ අපි අදෝරක්ත කිරණ කියලා. තුන්වෙනි එක තමයි අපි කතා කරන පාර ජම්බුල කිරණ. මේ UV කිරණ එනවා. එතකොට මේ ඔක්කොම ගත්තාම අපි පොදුවේ කියනම තමයි සූර්ය විකිරණ නැත්නම් සූර්ය කිරණ. එතකොට අපි අද කතා කරන්නේ ආලෝකයත් එක්ක කතා කරා ආලෝකය පිළිබඳව. එතකොට මේ තාප ශක්තිය පිළිබඳව, තාප විකිරණය පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට මේක විද්‍යුත් චුම්බක වර්ණාවලිය එකක්. එතකොට විද්‍යුත් චුම්බක තරංගයක්. මෙයා අනිවාර්යයෙන්ම විද්‍යුත් චුම්බක තරංග. මේ තුන් දෙනාම විද්‍යුත් චුම්බක තරංග. එතකොට විද්‍යුත් චුම්බක තරංග නම් අනිවාර්යෙන් මේකේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයෙන් යනවා. ඒ කියන්නේ 3 වැඩි කිරීම 10/8යි ms ශ්‍රේණි ඒකක ප්‍රවේගයෙන් යනවා. මෙයාට මාධ්‍යයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ පදාර්ථ හා විකිරණයත් එක්ක කෘෂණ වස්තු විකිරණය සම්බන්ධව හදාරද්දී ඊටා වැදගත් වෙනවා මේ කතා කරන තාප විකිරණය කියන කොටස. තාප විකිරණ පිළිබඳව තමයි අධ්‍යයනය කරන්නේ. ඔබ නෝට් එකක් දාගන්න පුළුවන් වීඩියෝව නතර කරලා. ඒතර කෘෂණ වස්තු විකිරණය කියන්නේ තාප විකිරණය පිළිබඳව හැදෑරීම කියන කොටස. right. එහෙනම් අපි ඒ ගැන සාකච්ඡා කරමු. ඔතන කෘෂණ වස්තු විකිරණය සම්බන්ධව දරුවනේ
ඉතාමත් වැදගත් වෙන්නේ ওই තාප විකිරණ කියන සංසිද්ධිය. ඒ තාප විකිරණය ගැන හදාරද්දී ඔය යටතේ අපට ඉතා වැදගත් වෙන ස්ටෙෆාන් කියන විද්‍යාඥයා. කවුද? ස්ටෙෆාන් කියන විද්‍යාඥයා. ඒතර මේ ස්ටෙෆාන් නියමය හරහා තමයි අපි මේ තාප විකිරණය සාකච්ඡා කරන්නේ. ඊට ඉස්සෙල්ලා මම ඔබට 10 11 වසර තියෙන දැනුම චුට්ටක් විස්තර කරොත් එහෙම තාප විකිරණය මේ තාප විකිරණ ගමන් කිරීම සැලකුවාම චුට්ටක් මෙන්න මෙහෙම නෝට් එකක් දාගන්න වෙනවා. ඔතන තාප විකිරණ කියලා අනුමාත්‍රකාවක් ලියගමු. අනුමාත්‍රකාවක් ලියලා ලියන්න මෙහෙම. තාප විකිරණ පිළිබඳව හැදෑරු විට තාප විකිරණ පිළිබඳව හැදෑරු විට තාප විකිරණ පිළිබඳව හැදෑරු විට එම තාප විකිරණ ලබා ගන්නා ප්‍රමාණය හෝ පිට කරන ප්‍රමාණය කිසියම් සාධක කිහිපයක් මත රඳා පවතී. එනම් අංක 1 පුෂ්ඨයේ වර්ණය මත ඒ කියන්නේ තද වර්ණද ලා වර්ණද ඔයාලා දන්නවා ඒක. සාමාන්‍ය කළු ෂර්ට් එකක් ඇඳගෙන ගියාම ජැකට් එකක් අවුවේ ඉන්න බෑ විනාඩි 5ක්වත්. මාර විදියට තාප විකිරණ අවශ්‍යෂණ වෙනවා. ඒවා කළු කුඩයක් ගිහලාගෙන යනවා දාඩිය පිහිපියා. ඒක කුඩෙන් හෙවන වැටුණට කළු කියන්නේ ඇබ්සෝව් කරන දෙයක්. ඒ කියන්නේ තාප විකිරණ මාර විදියට උරා ගන්නවා. සා කළු පුෂ්ඨ කියන්නේ තද පුෂ්ඨ තාප උරා ගන්නවා. ලා පුෂ්ඨ සුදු පාට ඇඳුමක් අපි ඉස්කෝලේ යුනිෆෝම් එකේ හැටියට ලංකාව සුදු අඳිනවනේ. සුදු ඇඳුම් මගින් තාප විකිරණ පරාවර්තනය කරනවා. එතකොට ලා පුෂ්ඨ තාපේ පරාවර්තනය කරනවා. තද පුෂ්ඨ තාපය ලබා ගන්නවා. රයිට්. ඊළඟ අංක 2 පුෂ්ඨේ වර්ණය මත අංක 2 පුෂ්ඨ ස්වභාවය මත ඒ කියන්නේ මොකද්ද? සිනිදු පුෂ්ඨද රළු පුෂ්ඨද? සිනිදු රළු බව. අතට අල්ලද්දින් අහුවේ අතට දැනෙන ස්වභාවයට කියනවා රළු සිනිදු භාවය. ඊළඟ තුන්වෙනි එක තමයි දරුවනේ මේ තාප විකිරණ ප්‍රමාණය ලබා ගන්නව පිට කරන තාප විකිරණ ප්‍රමාණය රඳා පවතින තුන්වෙනි සාධකය අදාළ පුෂ්ඨයේ උෂ්ණත්වය. දැන් 11 වසර පාඩම් වල තියෙන්නේ මෙන්න මේවා. අපිට මේවා විද්‍යාත්මකව පැහැදිලි කරන්න කියනවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී සුදු වර්ණය පාවිච්චි කරන්නේයි. ක්‍රීඩකෙක් දවස් 5ක් එක දිගට අවුවේ ඉන්න පුළුවන්. එතකොට ගොඩාක් දුරට තාපය පිට කරන්න ඕන. තාපයේ ඉරවව්ව උරා ගන්න බෑ. එක්දින තරඟ වලදී ගොඩාක් දුරට තදවන පාවිච්චි කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව වගේ සමකාසන්න රටවල් වල පාසල් යුනිෆෝම් එක සුදු පාටයි. හේතුව ළමයිට ඉරව්ව විශාල වශයෙන් පතිත වෙනවා. අපි සමකාසන්න රටක් ලම්බකෝ පතිත වෙනවා. එතකොට අපි ඉරව්ව ඉරේ තියෙන තාපය පරාවර්තනය කරන්න ඕනේ. නැත්තම් එඟ තැම්බෙනවා. හැබැයි එංගලන්තයේ වගේ ඇතම් රටවල් වල තාපේ ප්‍රමාණය අඩුයි සූර්යයෙන් ලැබෙන. එයාලා කළු කෝට් එකක් දානවා යුනිෆෝම් එකට. ඒ කියන්නේ කළු කියන්නේ තාප අවශෝෂකයි. එයාලට ඕන ශරීරය උණුසුම් කරගන්න. ඒතර ඕවා ගොඩාක් දුරට අපිට එනවා. ඒ වගේම ඔයාලා දැකලා තියෙනවා ටවුන් වල දැන් බිත්ති වලට ඇලුමිනියම් තහඩු ගන්නවා. බිත්ති වලට ඇලුමිනියම් තහඩු. ඒ ඇලුමිනියම් කියන්නේ දිලිසෙන ඒවා. ඒවා තාප පරාවර්තකයි. ඒ වගේම ඔයාලා දැකලා තියෙනවා වාහන වල අර ඩෑෂ්බෝඩ් එකට දානවා දිලිසෙන එකක්. මේ දිලිසෙන ඊයම් කොළයක්. ඒ ඊයම් වලින් තාප විකිරණ පරාවර්තනය. එතකොට වාහනේ ඇතුළේ රත් වෙන්නේ නැහැ. එතකොට ගොඩාක් දුරට සිවිලිම වුණත් එහෙම දැන් සිවිලිමේ යටපැත්තේ ඊයම් තියෙනවා. ඒ කියන්නේ තාපය පරාවර්තනය කරන්න. එතකොට මේ පුෂ්ඨ ස්වභාවය වර්ණය වැදගත් වෙනවා. 10 වසර ඔය පිළිබඳව හදාරන උණුසුම් බෝතලයක් ඇඳලා උණුසුම් බෝතලයේ කොහොමද තාප විකිරණ පරාවර්තනය කරන්නේ කොහොමද කියලා කතා කරනවා. අර උණුසුම් බෝතලේ ආලේප කරලා තියෙනවා රිදී ආලේපිත එකක්. ඒතකොට රිදී මගින් තාපේ නැවත ඇතුළට පරාවර්තනය කළ උණුසුම රඳව ගන්නවා. එතකොට මේ පිළිබඳව අපි මේ චූටි පැහැදිලි කිරීමනේ ඔය 10 වතර තියෙන ඒවත් කියවන්න පුතේ. හැබැයි දැන් අපට වැදගත් වෙනවා මේ පිළිබඳව අධ්‍යයනය කර විද්‍යාඥයා තමයි ස්ටෙෆාන්. ඒතකොට ස්ටෙෆාන්
මේ පිළිබඳව දීර්ඝව අධ්‍යයනය කරා. ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් ඉෂ්ටපාන් සොයාගත්තා ඉෂ්ටපාන් නියමය කියන එක. ඒ නිසා අපි පළමුව ඉෂ්ටපාන් නියමය ගැන සාකච්ඡා කළ යුතුයි. මේ සාධක පිළිබඳව හැදෑරීම සඳහා මේ සාධක පිළිබඳව ඔබට යමක් කියලා දෙන්න මම මේ පරීක්ෂණය පොඩ්ඩක් විස්තර කරනවා. ඔතන ලියන්න පොඩ්ඩක් පරීක්ෂණය කියලා. පරීක්ෂණය කියලා ලියලා යටින් ලියන්න මෙහෙම. යටින් ලියන්න ඉහත සාධක පිළිබඳව හැදෑරීම සඳහා ඉහත සාධක පිළිබඳව හැදෑරීම සඳහා විද්‍යාගාරය තුල එකිනෙකට වෙනස් පුෂ්ඨ ස්වභාවයෙන් හා වර්ණිය යුතු එකිනෙකට වෙනස් පුෂ්ඨ ස්වභාවයෙන් හා වර්ණිය යුතු ලෙස්ලි ගණකය යොදාගත හැකිය. මෙය තුලට රත් වූ යකඩ බෝලයක් දමා එහි එක් පුෂ්ඨය ඉදිරියේ විද්‍යාගාරයේ තුල විකිරණ මැනීම සඳහා ඇති තාප විද්‍යුත් පුංජය එක් මුහුණතෙහි තබා ලැබෙන තාප ප්‍රමාණය වෝල්ටීයතාවයක් ලෙස ඇතරම ධාරාවක් කියන ගැලනෝමීටරෙන් ඒක අපි ගන්නේ වෝල්ටීයතාවයක් ලෙස මැනගත හැක. රයිට් එහෙනම් මේ තියෙන්නේ අදාළ ලෙස්ලි ගණකය. මේ පැත්තේ ආලේප කරලා තියෙනවා අපි හිතමු කළු වර්ණය. මේ පැත්තේ උඩ ආලේප කරලා තියෙනවා සුදු වර්ණය. මේ විදිහට එක එක පුෂ්ඨයේ එකිනෙකට වෙනස් වර්ණ ඇතුල් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඇතුළත තබන ලද වස්තුව. එතකොට මේ පැත්තෙත් ආලේප කරලා තියෙනවා තවත් වර්ණයක්. අපි හිතමු දිලිසෙන සිල්වර් කලර් නැත්නම් HG සිල්වර් නැත්නම් රිදී වර්ණය. මේ විදිහට ඒ වගේ මෙහා පැත්තේ තියෙනවා. මේකේ පැති ගොඩක් තියෙනවනේ. අපි එක එක පැත්ත ගන්නවා. චුට්ටක් රූපය ඇඳ ගන්න. මේ තියෙන එතකොට අර තාප විකිරණ මැනීම සඳහා අපි භාවිතා කරන වෝල්ටීයතා පුංචය නැත්නම් තාප විද්‍යුත් පුංචය. right. ඇඳගෙන වීඩියෝ නතර කරලා අඳින්න. යටින් යන්න. මෙලෙස සකස් කළ විට එම එක් මුහුණතින් මුහුණත ඉදිරියේ තැබූ විට පිටතට පැමිණෙන විකිරණ වලින් ලැබෙන පාඨාංකය වෙනස් බව අපට දැකගත හැක. right. එහෙනම් මේ ලෙස්ලි ගණකෙන් අපට ඔය කියන එක දකින්න පුළුවන්. මේ තියෙන්නේ ලෙස්ලි ගණකේ. මේකේ කළු වලට පහන් දැලි ගන්න පුළුවන්.
කළු පාට විදියට ඒවා රිදී වර්ණය දෙප ගන්න සුදු පාට ලැකර් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ රත්තු යකඩ බෝලයක් දානවා. දැම්මහම මේ පුෂ්ටෙන් එන විකිරණ ප්‍රමාණය, මේකෙන් එන විකිරණ ප්‍රමාණය, මේකෙන් එන විකිරණ ප්‍රමාණය, එහා පැත්තෙන් එන විකිරණ ප්‍රමාණය ලැබෙන පාඨාංක වෙනස්. එහෙනම් අනිවාර්යයෙන්ම එකම වස්තුවෙන් වෙනස් විකිරණ ලැබෙනවා පුෂ්ඨ ස්වභාවය අනුව, පුෂ්ඨ වර්ණ අනුව වෙනස් වෙනවා කියලා අපට ඉතාමත් පැහැදිලි වෙනවා. ඊළඟ අපිට ඕනනම් තවත් මේකට රත්තු වැඩි උෂ්ණත්වයෙන් යුතු ගෝලයක් දානවා. අඩු උෂ්ණත්වයෙන් යුතු ගෝලයක් දැම්මම වස්තුවේ ස්වභාවය මතත් ඕක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. උෂ්ණත්වය මතත් වෙනස් වෙනවා. රයිට්. එහෙනම් මේ ගැන හැදෑරු විද්‍යාඥයා තමයි පුතේ ස්ටෙෆාන්. එහෙනම් අපි බලමු කෘෂණ වස්තු පිළිබඳව ස්ටෙෆාන් නියමය මොකක්ද කියලා. ඊට ඉස්සෙල්ලා මම අර්ථ දක්වනවා කෘෂණ වස්තුවක් යනු. කෘෂණ වස්තුවක් යනු කියලා මාතෘකාව ලියලා ඔතන යටින් යන්න කෘෂණ වස්තුවක් යනු කියලා මාතෘකාව ලියලා කිසියම් වස්තුවක් මතට පතනය වන සියලුම තරංග ආයාම වලින් යුතු තාප විකිරණ අවශෝෂණය මෙන්ම කියන්නේ උරා ගන්නවා විමෝචනය ඒ කියන්නේ පිට කරනවා විමෝචනය කළ හැකි නම් එවැනි වස්තුන් පූර්ණ කෘෂණ වස්තුවක් ලෙස අර්ථ දැක්වේ. එතන හයිලයිට් කරන්න අවශෝෂණය මෙන්ම විමෝචනය. සියලුම තරංගායාම වලින් යුතු විකිරණ අවශෝෂණය මෙන්ම විමෝචනය. මොකද ළමයි අර ආලෝකයට වගේ තමයි මේ තාප විකිරණ වලට නිශ්චිත තරංගායාමයක් නෑ. අපි දන්නවා මේ වර්ණාවලිය ගැමා x මෙතන පාර ජම්බුල ගැමා x පාර ඊළඟ දුෂ්‍ය ආලෝකය ඊළඟ තමයි තියෙන්නේ අදෝරක්ත කිරණ. මේ තියෙන අදෝරක්ත කිරණ. මේ අදෝරක්ත කිරණ කියන්නේ පුතේ අර කියන තාප විකිරණ තමයි තාපය. එහෙනම් මෙන්න මෙයාට තාපයට තරංග ආයාමයක් නෙමෙයි තියෙන්නේ. මෙතන ඉඳන් ලැම්ඩාගේ ඉඳන් මෙතන යනකල් තරංගය තියෙනවා. අපි දන්නවා මේ පැත්තේ සංඛ්‍යාතය වැඩි, අරයට යන්න තරංග ආයාමය වැඩි. ඒතකොට මේ තියෙන්නේ ලැම්ඩා මැක්ස් එක, මේ තියෙන්නේ ලැම්ඩා මින් එක. එතකොට මේ මෙහා පැත්තේ සංඛ්‍යාතය වැඩි, ගැමා කිරණ සංඛ්‍යාතය වැඩි. විද්‍යුත් චුම්බක තරංග වල සංඛ්‍යාතය ඉතා අඩුයි. ඒ වගේම තරංග ආයාමය මාර විදියට වැඩි. එහෙනම් මේ තියෙන්නේ තරංග ආයාමයක් නෙමෙයි, මෙතන පරාසය. දැන් ආලෝකය ඔබ දන්නවා නැනෝමීටර 400 සිට 700 දක්වා. එතකොට මේ පැත්තේ 400යි අර පැත්තේ 700යි. එතකොට මෙන්න මේ අතර පරාසය තමයි ආලෝකෙත් තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ මෙහාට. ඒකයි කියන්නේ සියලුම තරංගායාම වලින් යුතු. එකක් නෙමෙයිනේ තියෙන්නේ ලැම්ඩා සමානයි නැනෝමීටර 20යි නෙමෙයි. සියලුම තරංගායාම පතර යනවා නම් ඒවා උරා ගන්නත් ඕන. ඒවා පිට කරන්නත් පුළුවන් නම් ඒ වගේ වස්තු ටික කියනවා කෘෂණ වස්තුවක් කියලා. එතකොට අපි ගොඩාක් දුරට යම් ගැටලු වලදී කෘෂණ වස්තු බව උපකල්පනය කරලා ගණන් හදනවා. ඒ වගේන් තමයි නිගමන වලට එළවෙන්නේ. එහෙනම් ඔය තමයි කෘෂණ වස්තුවක අර්ථ දැක්වීම. සියලුම තරංගායම වලින් විකිරණ අවශෝෂණය මෙන්ම විමෝචනය කළ හැකි නම් ඒවට කියනවා පූර්ණ කෘෂණ වස්තුවක් කියලා. රයිට්. එහෙනම් මේ පිළිබඳව ස්ටෙෆාන් කියන පුජ්‍යලයා ඉදිරිපත් කරන ලද නියමය තමයි ස්ටෙෆාන් නියමය කියන්නේ. එහෙනම් ලියන්න කෘෂණ වස්තු පිළිබඳව ස්ටෙෆාන් නියමය. කෘෂණ වස්තු පිළිබඳව ස්ටෙෆාන් නියමය. කියලා ලියලා නියමයේ කෙලින්ම ලියමු. කිසියම් කෘෂණ වස්තුවක් මගින් ඒකක කාලයකදී ඒකක වර්ගඵලයකට ලම්බකව ඒකක කාලයකදී ඒකක වර්ගඵලයකට ලම්බකව ඒකක කාලයකදී ඒකක වර්ගඵලයට ලම්බකව පිටවන විකිරණවල ශක්තිය
හෙවත් ශක්ති තීව්‍රතාවය. ඔකට කියනවා ශක්ති තීව්‍රතාවය. හෙවත් ශක්ති තීව්‍රතාවය. එහි নিরপেক্ষ උෂ්ණත්වයේ හතරවෙනි බලයට අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව සමානුපාතික වේ. ඔක කොටු කරගන්න ඔකට කියනවා ස්ටෙෆාන් නියමය. ඔක අංශු මාත්‍රයක්වත් ඔබට වෙනස් කරන්න අයිතියක් නැත. ඒකක කාලයකදී ඒකක වර්ගඵලයට ලම්බකව පිටවන තාප විකිරණ වල ශක්තිය. ඒකක කාලයකදී ඒකක වර්ගඵලයට ලම්බකව පිටවන තාප විකිරණ වල ශක්තිය. හෙවත් ඒකට කියනවා විකිරණ වල ශක්ති තීව්‍රතාවය කියලා. රයිට්. එහෙනම් මෙන්න රූපේ ඇඳලා තියෙනවා. ඒක වීඩියෝ නතර කරලා අඳින්න. එතකොට වෙලාව යන්නේ අපට. රයිට්. එහෙනම් මේ තියෙන්නේ ඔය කියන ශක්තිය එනර්ජි එක ඒකක කාලයකදී ඒකක වර්ගඵලයට ලම්බකව. එතකොට මේ තමයි පිට කරන වර්ගඵලය ගත්තොත්. මම කෘෂ්ණ වස්තුවේ යම් වර්ගඵලයක් ගන්නවා මෙන්න මේ ආකාරයට. මේ තමයි ඔය කියන වර්ගඵලය. මේ තමයි ශක්තිය පිට කරන්නේ. එහෙනම් මේකේ ප්‍රකාශනය මොකද්ද? E සමානුපාතික නිරපේක්ෂ උෂ්ණත්වය හතරවෙනි බලය. එම නිසා මෙතනින් එනවා E සමාන ලකුණක් දාලා අපි දන්නවා සමාන ලකුණක් දාන්න නම් නියතයක් දාන්න ඕනේ. අපි දානවා සිග්මා වතාවක් T4. මෙන්න මේකට කියනවා ස්ටෙෆාන් නියමය. එහෙනම් මේ නියතයට නමක් කියනවා ස්ටෙෆාන් නියතය කියලා. මේකට කියනවා ස්ටෙෆාන් නියතය. මේක ලියා ගන්න මේ තමයි කෘෂ්ණ වස්තු විකිරණයේ ගණිත මේ ස්ටෙෆාන් නියමයේ ගණිතමය සම්බන්ධතාවය. ටග්ගල් ලිව්වා. ඉක්මනින් ලියන්න. එතකොට මේ නියතය 5.0 ආසන්න වශයෙන් 7 වැඩි කිරීම 10 ඍණ 8ක් වගේ එනවා. ඉක්මනින් ලියන්න. මොනවාද ඒකක හොයලා බලන්න. අපි දැන් මේවා තමයි ඒකක බලන්නේ. මොනවාද ස්ටෙෆාන් නියතේ සිග්මාහි ඒකක. මේක නියතයක් වුණාට ඒකක හාමාන තියෙනවා පුතේ. එහෙනම් මෙයාගේ ඒකක අපට එනවා මොකද්ද? E කියන්නේ ඒකක කාලයකදී ඒකක වර්ගඵලයකට ලම්බකව පතනය වන ශක්තිය. ඒකක කාලයකදී ඒකක වර්ගඵලයට ලම්බකව පතනය වන ශක්තිය. එහෙනම් E ගේ ඒකක මෙයා. එහෙනම් මෙයා මේ ඊළඟ T4 කියන්නේ කෙල්වින් වල 4 වෙනි බලය. එහෙනම් මෙතනින් එනවා තප්පරයට ජූල්, මෙතනින් එනවා වර්ග මීටර යට කෙල්වින් 4. එහෙනම් මෙතන තප්පරයට ජූල් කියන්නේ දරුවනේ වොට්. එහෙනම් මෙතනින් වර්ග මීටර කෙල්වින් 4. මේක ගොඩාක් අහනවා. එහෙනම් මෙන්න මේක තමයි ස්ටෙෆාන් නියත ඒකක. ඔයාලෙන් ඒකක හාමාන ගණන් වලට අහන්නේ ඔන්නෝවා. අවසාන පාඩමේ ඒවා ගොඩාක් දුරට අඩුමතරම ඒකක හාමානවත් බැරුව යනවා අපිට මේ පාඩම් හරියට ඉගෙන ගත්තේ නැත්තම්. එහෙනම් මේකට කියනවා ස්ටෙෆාන් නියමය කියලා. E සමාන සිග්මා T4. ගොඩාක් අය මේක වරද්දනවා ශක්තිය කියලා. නෑ ශක්තිය නෙමෙයි. ශක්ති තීව්‍රතාවය. ශක්ති තීව්‍රතාවය. මේකට කියන්නේ විකිරණ තීව්‍රතාවය. විකිරණ ශක්ති තීව්‍රතාවය. ශක්ති තීව්‍රතාව. රයිට්. එහෙනම් ඔන්න ඔකට කියනවා අපි ස්ටෙෆාන් නියමය කියලා කෘෂ්ණ වස්තු සම්බන්ධව. රයිට්. ඔතන පොඩි පැහැදිලි කිරීමක් ලියාගමු. පොඩි පැහැදිලි කිරීමක්. නෝට් කියලා දාලා ලියන්න. නෝට් කියලා දාලා ලියන්න. නෝට් කියලා දාලා ලියන්න. නෝට් කියලා දාලා ලියන්න. නෝට් කියලා දාලා කිසියම් වස්තුවක ලම්බක මුළු පුෂ්ඨ වර්ගඵලය කැපිටල් A නම් කිසියම් වස්තුවක ලම්බක මුළු පුෂ්ඨ වර්ගඵලය කැපිටල් A නම් මෙම සම්බන්ධතාවය පහත පරිදි ලබා ගත හැකිය. මෙම සම්බන්ධතාව පහත පරිදි වෙනස් කළ හැකිය. පහත පරිදි වෙනස් කළ හැකියි. මෙන්න මේ පැත්ත බලන්න. දැන් මෙතන තියෙන E සමානයි සිග්මා T4නේ. එහෙනම් අපි දන්නවා මෙතන E සමානයි මෙතන ලියද්දී පේනවා ඇති සිග්මා T4. එහෙනම් පුතේ මේ තියෙන්නේ ශක්ති තීව්‍රතාවය. මේ තියෙන්නේ ශක්ති තීව්‍රතාව. ශක්ති තීව්‍රතාව. එහෙනම් තීව්‍රතාවය කියන එක අපි දන්නවා පුතේ ක්ෂමතාවය වර්ගඵලයකින් බෙදුවාම ක්ෂමතාවය ලම්බක වර්ගඵලයෙන් බෙදුවාම ඉන්නේ තීව්‍රතාවය. එහෙනම් අපි මේක දෝලන තරංගයත් ධ්වනි තීව්‍රතාවය සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් මෙතන ශක්ති තීව්‍රතාවයත් ඒකම තමයි. එහෙනම් මෙතනින් අපට එනවා සිග්මා
4. එහෙනම් අපිට එන්න පුළුවන් ක්ෂමතාවය සමානයි A සිග්මා T 4. හැබැයි මේකට ස්ටෙපාන් නියමය කියන්නේ ස්ටෙපාන් නියමය ලියලා පද හඳුන්වන්න කිව්වොත් මේකයි. මෙයා ස්ටෙපාන් නියමයෙන් අපි තවත් ව්‍යුප්පන්නයක් ගන්නවා. එච්චරයි. එහෙනම් මෙන්න මෙයාට කියනවා තවත් සම්බන්ධතාවයක්. මේකට කියන්නේ පුතේ මොකද්ද? ඒක තීව්‍රතාවයෙන් මේ විකිරණ ක්ෂමතාවය. විකිරණ ක්ෂමතාවය. ජවය. මේ තියෙන්නේ ලම්බක වර්ගඵලය. ඒ කියන්නේ ලම්බක වර්ගඵලය. දාගන්න නෝට් එක. ඔය ව්‍යුප්පන්න කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඊළඟ. එතකොට මෙයයි වෙනස්කම් පොඩ්ඩක් බලන්න. තීව්‍රතාවය කියන්නේ ක්ෂමතාවයේ බෙදීම් වර්ගඵලය. ඊළඟ ලියන්න උතන ඊළඟ ලියන්න තරු ලකුණක් දාලා අපට හම්බවන බොහෝ වස්තු නැත්නම් අපට හමුවන බොහෝ වස්තු පූර්ණ කෘෂණ වස්තු නොවන අතර ඒවා සම්බන්ධව මෙම නියමය යෙදීමේදී එහි අවශෝෂකතාවය හෝ විමෝචකතාවය ලබා දිය යුතුයි. එය පහත පරිදි අර්ථ දැක්වේ. මෙන්න මෙහෙම අපි අර්ථ දක්වනවා. යම් වස්තුවක විමෝචකතාවය ඊනම් සිම්පල් ඊ අකුරෙන් අපි සංකේතවත් කරන්නේ සමානයිලු. මෙන්න මේ ආකාරයට මේ ඉරෙන් යට එනවා කුසන වස්තුව සම්බන්ධව, ඉරෙන් උඩ එනවා ඉම අපි සලකන ලද වස්තුව සම්බන්ධව. එහෙනම් මේ තියෙන්නේ සලකන වස්තුවෙන් පිට කරන විකිරණ ප්‍රමාණය මේ තියෙන්නේ එම වස්තුවට හොඳට අහගෙන ලියා ගන්න. වස්තුවේ වර්ගඵලයට සමාන කුසන වස්තුවකින් පිට කරන විකිරණ ප්‍රමාණයට දරණ අනුපාතය. මේ බලන්න හොඳට බලන්න. ඊ කියන්නේ සලකන ලද වස්තුවෙන් පිට කරන විකිරණ ප්‍රමාණය බෙදීම එම වස්තුවේ වර්ගඵලයට සමාන කුසන වස්තුවකින් පිට කරන විකිරණ ප්‍රමාණයට දරන අනුපාතය අපි කියනවා එම වස්තුවේ විමෝචකතාවය කියලා. එතකොට මේක E කියලා අපි සංකේතවත් කරනවා සාමාන්‍ය සිම්පල් E. එතකොට ඔය විදිහම අර්ථ දක්වන්න පුළුවන් වස්තුවක අවශෝෂකතාවය. විමෝචනය කරනවා කියන්නේ පිට කරනවා. අවශෝෂකතාවය කියන්නේ අවශෝෂකතාවයේ සිම්පල් A අකුරෙන් absorb නිසා A අකුරෙන් අර්ථ දක්වනවා. එතකොට මෙයා අපි අර්ථ දක්වනවා දරුවනේ අර විදිහමයි අතන සලකන ලද වස්තුවෙන් පිට කරන විකිරණ ප්‍රමාණය. එහෙනම් මෙතන ඉන්නේ සලකන ලද වස්තුව ලබා ගන්නා විකිරණ ප්‍රමාණය. මෙතන ඉන්නේ එම වස්තුවට සමාන වර්ගඵලයක් සහිත කුසන වස්තුවකින් ලබා ගන්නා විකිරණ ප්‍රමාණයට දරන අනුපාතය. එහෙනම් මෙන්න මෙයා
විකිරණ ප්‍රමාණය දරන ප්‍රමාණය මේකට කියනවා අවශෝෂකතාවය කියලා. එතකොට විමෝචකතාවය අවශෝෂකතාවය කියලා පද දෙකක් තියෙනවා. එතකොට යම් වස්තුවක් කෘෂණ වස්තුවක් නම් එයා ලබා ගන්නා විකිරණ ප්‍රමාණය හිම වස්තු කෘෂණ වස්තුවක් නම් මෙයාට දරන අනුපාතය එකයිනේ. එතකොට මොකද ප්‍රමාණයන් සමානයි. එතකොට සාමාන්‍ය කෘෂණ වස්තුවක් නම් විමෝචකතාවයේ අවශෝෂකතාවයයි එකයි. එහෙනම් මේ බාණ්ඩ එම නිසා කෘෂණ වස්තුන් වල E සමානයි එකක් වේ A සමානයි එකක් වේ. මොකද මේකට ඒකක නැහැ. මේක මතක තබා ගත යුතුයි. කෘෂණ වස්තුවක් නම් E එකයි ඒත් එකයි. හැබැයි කෘෂණ නොවන වස්තුන් නම් E ගයාගේ A ගයාගේ එකට සමාන වෙන්නේ නැහැ දරුවනේ. එහෙනම් කෘෂණ නොවන වස්තුන් නම් ඒ කියන්නේ හැම වස්තුවක්ම හැම විකිරණම් පිට කරන්නේ නැහැ. වස්තු නම් හැම වෙලාවම මතක තියාගන්න E ගයාගේත් එකට වඩා කුඩයි බිඳුවට වඩා විශාලයි. A ගයාගේත් එකට වඩා කුඩයි බිඳුවට වඩා විශාලයි. ඒ කියන්නේ දශම ගණනක් එනවා. මේක එච්චරම ඇඩ්වාන්ස් ලෙවල් වල ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න ඔය විමෝචකතාවයේ අවශෝෂකතාවයේ කියලා ඇතැම් ගුරුවරු සිම්පල් A කියලා සාධකයක් යොදනවා. ඔය තාපය සම්බන්ධව පවා ඔය සාධකය යොදා ගන්නවා. එතකොට මේ කියන්නේ මොකක්ද කියලා දැනගත යුතුයි. මේ තියෙන පිට කරන විකිරණ ප්‍රමාණය එම වර්ගඵලයට සමාන කෘෂණ වස්තුවකින් පිට කළ හැකි විකිරණ ප්‍රමාණය. මේ ලියන එක නිකන් මේ මතක තියාගන්න. මේ තියෙන්නේ ලබා ගන්නා විකිරණ ප්‍රමාණය. මේ තියෙන්නේ එම වස්තුවට සමාන කෘෂණ වස්තුවකින් ලබාගත හැකි විකිරණ ප්‍රමාණය. දරන අනුපාතයට කියනවා අපි ඔය කියන විමෝචකතාවය හා අවශෝෂකතාවය කියලා. හරි. චුට්ට ලියන්න. right. ඊළඟ ඔතන යටින් යන්න තරුක්න දාලා එනම් කෘෂණ නොවන වස්තුන් සඳහාද ඉහත සමීකරණය යෙදිය හැකි පරිදි පහත ආකාරයෙන් ලියා දැක්විය හැක. එනම් මේ බාණ්ඩ දරුවනේ P සමානයි අපි ගත්තනේ මෙතන A සිග්මා T4 කියලා. ඕක ආවේ කෘෂණ වස්තුවකටනේ. එහෙනම් මම මෙතන දානවා E කියලා. එතකොට මේ තියෙන්නේ කෘෂණ නොවන ඕනෑම වස්තුවක් සඳහා මේක අර්ථ දක්වන්න පුළුවන්. මේ තියෙන්නේ විකිරණවල ක්ෂමතාවය. එතකොට මේ තියෙන්නේ අදාළ වස්තුවේ විමෝචකතාවය කියන එකයි. මෙතන අවශෝෂකතාවය දෙනවා නම් උරා ගන්න එකක් නම් ඒ දෙනවා. මේ තියෙන්නේ වස්තුවේ ලම්බක වර්ගඵලය ස්ටෙපාන් නියතය උෂ්ණත්වයේ 4 වෙනි බලය. ඒකයි මෙතන අර්ථ දක්වන්නේ කෘෂණ වස්තුවකින් උනාට අපි ඒකෙන් පස්සේ හැම එකටම මේක යොදා ගන්නවා. එතකොට මෙතන E සමානයි 1 වුණාම මේකට කියනවා කෘෂණ කියලා. නැවත අර සූත්‍රය එනවා. ඊට 1 දැම්මම ඔබට පැහැදිලි එකෙන් වැඩි කලයි කියලා වෙනසක් නෑ. ආයේ එනවා P සමානයි A සිග්මා T4. අර කෘෂණ වස්තුවක එනවා. එහෙනම් E කියන්නේ අදාළ වස්තුවේ අවශෝෂකතාවය හෝ විමෝචකතාවය. ඒක ගොඩාක් දුරට දරුවනේ මතක තියාගන්න. බිඳුවත් එකත් අතර තියෙන දශමගයක් හරියට ඝර්ෂණ සංගුණකයේ වගේ තමයි. ඒ නිසා ඒකට කියනවා අපි අදාළ වස්තුවේ අවශෝෂකතාවය හෝ විමෝචකතාවය කියලා. මේ නෝට් ලියා ගන්න හරියට නෝට් ලියාගෙන තමන් පාඩම් කරන්න තවත් දැනුම ලබා ගැනීම සඳහා පොතපත කියවන්න මේවා විශ්වවිද්‍යාලවල පවා ඔබට වැදගත් වෙනවා. ඉංග්‍රීසියෙන් ආපහු මේවා උගන්වනවා. එතකොට ওই නෝට් ඔබට වැදගත් වේවි. ඒකයි මේ ලබා දෙන්නේ. රයිට්. එහෙනම් ඔබ මේ සමීකරණ ලියන්න ඕනෑම වස්තුවක් සඳහා මේක වළංගු වෙන කරුණක්. එහෙනම් ඔය තියෙන්නේ කෘෂණ වස්තු විකිරණය සම්බන්ධව ස්ටෙෆාන් කියන පුජ්‍යලයා ලබා දෙන ලද නියමය. ඒකට අපි නමක් කියනවා ස්ටෙෆාන් නියමය කියලා. රයිට්. ඔතන එක්සැම්පල් එකක් ලියන්න. එක්සැම්පල් එකක්. අරය සෙන්ටිමීටර 20ක් වන ගෝලයක සෙන්ටිමීටර 20ක් වන රත්තු යකඩ ගෝලයක අරය සෙන්ටිමීටර 20ක් වන රත්තු යකඩ ගෝලයක
උෂ්ණත්වය සෙල්සියස් අංශක 127ක් වේ. සෙල්සියස් අංශක 127ක් වේ. එය පූර්ණ කෘෂණ වස්තුවක් බව උපකල්පනය කරමින් තප්පරයකට පිටවන විකිරණ ශක්තිය හෙවත් තීව්‍රතාවය. ක්ෂමතාවය. තප්පරයකට පිටවන විකිරණ ශක්තිය හෙවත් විකිරණ ක්ෂමතාවය. තප්පරයට ජූල් කියන්නේ ක්ෂමතාවය. සොයන්න. රයිට්. එහෙනම් මෙන්න දීලා තියෙනවා උෂ්ණත්වය. මෙයාගේ උෂ්ණත්වය දීලා තියෙන්නේ සෙල්සියස් අංශක 127යි. එහෙනම් 127ට අපි එකතු කරනවා 273ක්. එතකොට කෙල්වින් බවට පත් වෙනවා. මෙතනින් 400යි කියලා එනවා කෙල්වින්. කෙල්වින් 400ක් කියලා එනවා මෙතනින්. ඊළඟ මෙතන දීලා තියෙනවා තව මෙයාගේ වර්ගඵලය හොයා ගන්න ඕන. ලම්බක වර්ගඵලයේ ගෝලයක. ඒතර ගෝලයක වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද පුතේ? 4යි 5r වල වර්ගය. එහෙනම් 4යි 5 කියන්නේ 3යි කියලා මම ගන්නවා. 7න් 22 ගන්න දීලා නැත්තම් මට මේ ගාන ඔබට හදන්න පෙන්වන්නයි ඕන. 0.2 මේක අරය වර්ගය. එහෙනම් මෙතනින් එනවා 12යි. අතනින් එනවා 0.04යි කියලා. සුළු කිරීම බලන්න. සුළු කිරීම වැරදුනත් මට ඒක මේවා කරන්නේ නැහැ මං. මට ඕන ගාන හදන විදිය පෙන්වන්න. හදිස්සියට සුළු කිරීම සමානකට වර්ධින්න පුළුවන්. ඔබ මේ වීඩියෝවක් තුලින් මම පැයකට මේ කරුණු ඒක ගොනු කරන්න යන්නේ උත්සාහ කරන්න. ඔබ සුළු කිරීම කරන්න. එහෙනම් මෙතන එනවා 12 4 48යි. ඒ කියන්නේ 0.4යි 8යි මෙතනින් වර්ග මීටර. එහෙනම් වර්ගඵලය හරි. ඊළඟ ස්ටෙපාන් නියතය උතන දෙනවා 5.7 වැඩි කිරීම 10 ඍණ 8යි කියලා. එහෙනම් දැන් අපි මෙයාට සුළු කර ක්ෂමතාවය අහන්නේ P සමාන පූර්ණ කෘෂණ වස්තුවක් නම් E සමානයි 1යි පූර්ණ කෘෂණ වස්තුවක් නම් මේක කෘෂණ වස්තුවක් බව උපකල්පනය කරන්න කියලා දීලා තිනවා. E සමානයි 1යි අවශෝෂකතාවයයි විමෝචකතාවයයි. එහෙනම් A කියන්නේ A සිග්මා T 4. එහෙනම් A අපට ඇවිල්ලා තියෙනවා 0.48යි. සිග්මා කියන්නේ කීයද පුතේ? මෙතනින් එනවා 5.7 වැඩි කිරීම 10 ඍණ 8යි. T වල 4 වෙනි බලය කියන්නේ 400 4 වෙනි බලය කියලා මතක තබා ගත යුතුයි. එහෙනම් මෙතනින් සුළු කරාම ඔයාලට උත්තරය එනවා තප්පරයට ජූල් නැත්නම් වොට් වලින් උත්තරය හොයාගන්න. ඔය තමයි තප්පරයකදී යකඩ බෝලයේ පිට කරන විකිරණ වල ශක්තිය. ඔයාලා ඉඳලා යකඩ බෝලයක් ඉන්දරට දාලා මේසේ උඩ යකඩ බෝලය තියලා පොඩ්ඩක් ඉන්න එතනින් රස්නේ දැනෙනවා. ඒ කියන්නේ රත්තු වස්තුන් ළඟ ඉද්දින් රස්නේ දැනෙනවා. ඒ ඕනේ බස් එකක යද්දින් බස් එක නතර කරද්දින් ඉංචිමේ රස්නේ අපට දැනෙනවා. ඉංචිමේ රස්නේ දැනෙන්නේ විකිරණ වලින්. එහෙනම් මේක අපට ලබා ගන්න පුළුවන් මේ ඉන්නේ ස්ටෙපාන් නියමය සම්බන්ධව. මේකේ තියරි ඉගෙන ගත්තට පස්සේ මේක මොකද්ද කරන්න කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. සුළු කරගන්න මං කව සුළු කිරීම පස්සේ මම පන්නන්නේ මගේ අරමුණ තියරි ටික ලබා දීම ළමයිට තනියම ඉගෙන ගන්න උත්සාහයක් දෙන්නේ. තනියම මඟ පෙන්වීමක් කරන්නේ. ඒක ඔබ කොස කරනවද කියන එක තීරණය වෙන්නේ ඔබ කරන වැඩ අනුව. රයිට්. එහෙනම් ඔන්න ස්ටෙපාන් නියමය කියන එක අපි සාකච්ඡා කරා. ඊළඟ දරුවනේ ලියන්න ඔතන කෘෂණ වස්තු වර්ණාවලිය කියලා. කෘෂණ වස්තු වර්ණාවලිය. කෘෂණ වස්තු වර්ණාවලිය. වස්තු වර්ණාවලිය. කියලා ලියලා යටින් ලියන්න කෘෂණ වස්තු වර්ණාවලිය කියලා. මෙහෙම ලියන්න. අදාළ කෘෂණ වස්තුවෙන් පිටවන විකිරණවල තරංග ආයාමය. පිටවන විකිරණවල තරංග ආයාමය. හා එහි විකිරණයට අදාළ ශක්ති තීව්‍රතාවය. ඒ විකිරණයට අදාළ ශක්ති තීව්‍රතාවය. කියන්නේ වර්ග මීටරයට වොට්. ඒ විකිරණයට අදාළ ශක්ති තීව්‍රතාව මෙතන මීටර. අතර විචලනය මේක ඉතා වැදගත්. අතර විචලනය
ප්‍රස්ථාරිකව නිරූපණය කළ විට එය කුසන වස්තු වර්ණාවලිය ලෙස හැඳින්වේ. ඒ කුසන වස්තු වර්ණාවලිය ලෙස හැඳින්වේ. අපි දැන් මේ ඇඳලා තියෙන්නේ රත්තු වස්තුවේ ටෙම්පරේචර් එක T1 කෙල්වින් 400ට අදාළව. අපි ඉස්සලා උදාහරණ ගත්තෙත් ඔය කියන ගාන 400 කියන එක ගත්තේ. රයිට් එහෙනම් මෙන්න මේ වගේ. එතකොට මේ බාණ්ඩ මෙතන බිඳුවෙන් පටන් ගන්නෑ මේ ශක්තිය මෙතන උෂ්ණත්වය මේ ලැම්ඩා බිඳුවේ නෙමෙයි ලැම්ඩා බිඳුවන තරංග තියන්නේ නෑනේ. ලැම්ඩාට යම් අගයක් තියෙනවා නැනෝමීටර ගාණක් හරි තියෙනවා. එතකොට ඔබ මේක ඇඳලා පෙන්වන්නකො මෙතනින් ඇඳද්දොත් එහෙම ඔබට ලකුණු දෙන්නේ නැහැ. පොඩ්ඩක් එහයින් අඳින්න ඕනේ. එහෙනම් මේ ලැම්ඩා හා E අතර විචලනයේ මේ විදියට එනවායි කියලා තියරිටිකලි ඒ කියන්නේ සිද්ධාන්තීය ලෙස ස්ටෙෆාන් කියලා දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේකට කියනවා අපි කෘෂණ වස්තු වර්ණාවලිය කියලා. ඇඳගන්න චුට්ටක් පැහැදිලිව ඇඳගන්න පිටු භාගයක් විතර ලස්සනට ඔක. මේ අක්ෂ දෙක නම් කිරීම අත්‍යවශ්‍යයි. හැඩේ නම් ඇඳීම අත්‍යවශ්‍යයි. මේ හැඩේ අඳින්දින් හොතර මතක තියාගන්න මෙහෙම නිකන් ලස්සනට ඒකාකාරව මෙහෙම අඳින්න බෑ. එවරස්ට් කන්ද වගේ. මේක අනිවාර්යෙන් ඔබට තේරෙනවා මේ පැත්තට වඩා මේ පැත්ත වෙනස්. මේක සමමිතික නෑ. හොඳට බලන්න සමමිතික භාවයක් නෑ මෙතන. මේ සමමිතිකත්වයක් නෑ. ඒතකොට මේකේ මේ හැඩේම අත්‍යවශ්‍යයි. ওই හැඩේම අත්‍යවශ්‍යයි. සාමාන්‍ය සම්මිතික භාවයක් නෑ. ඒ නිසා අඳිද්දින් ඒක චුට්ටක් සැලකිලිමත් විය යුතුයි. මේ හැඩය. ඒවා බලා ගන්න තියරිවල. තව පොතපත කියව ගන්න. එතකොට තේරෙයි. රයිට්. එහෙනම් මේකට කියනවා කෘෂණ වස්තු වර්ණාවලිය කියලා. එතකොට ඕක සම්බන්ධව වැදගත් කරුණු කීපයක් තියෙනවා. යටින් ලියාගන්න කෘෂණ වස්තු වර්ණාවලිය සම්බන්ධ වැදගත් කරුණු. මතක තබා ගත යුතුයි. කෘෂණ වස්තු වර්ණාවලිය සම්බන්ධ වැදගත් කරුණු. කෘෂණ වස්තු වර්ණාවලිය සම්බන්ධ වැදගත් කරුණු. කියලා ලියන්න අංක 1 එතකොට මින් බලන්න පුතේ ලියන්න ඉස්සර මේ පැත්ත මේ මෙතන මේ මෙයාගේ උපරිමයේ තියෙනවා මෙන්න මෙතන මෙයාට මේ උපරිම ශක්ති තීව්‍රතාවයක් මෙතනින් ලැබෙනවා නම් ඒකට අදාළව තරංගායාමයට නමක් කියනවා අපි ලැම්ඩා මැක්ස් කියලා. ලැම්ඩා මැක්ස්. මෙතනින් එහා පැත්තේ තරංග වලට කියනවා දිගු තරංගායාම. දිගු තරංග. ඒ ලැම්ඩා මැක්ස් වලින් මෙහා පැත්තේ තරංග වලට පුතේ අපි නමක් කියනවා කෙටි තරංග. එහෙනම් පළවෙනි સિદ્ધාන්තය. මේ බලන්න පළවෙනි එක කෙටි තරංගායාම සඳහා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මේ ටික ඔයාලට බලන්න හොඳට මේ පැත්ත බලාගෙන ඉන්න විස්තර කරද්දී ඊට පස්සේ ලියන්න වීඩියෝ නතර කළා. මේ හරිය ගත්තාම පුතේ කෙටි තරංගායාම සඳහා ගත්තාම අපි මෙහෙම ඇන්දොත් එහෙම මෙහෙම මෙහා එකක්. ඔබට පේනවා මේ කෝණීය θ 1 නම් මේ කෝණීය θ 2. ඔබට තේරුණා ඇති එහෙනම් tan θ 1 කියන එක විශාලයි tan θ 2ට වඩා. එහෙනම් මෙතන ඔබට තේරෙනවා කෙටි තරංගායාම සඳහා විචලන වේගය වැඩි, අනුක්‍රමණය වැඩි. දිගු තරංගායාම සඳහා විචලන වේගය අඩුයි. ඔන්න ඕක වැදගත් ගති ලක්ෂණයක් වෙනවා. එහෙනම් ලියන්න පළවෙනි එක අංක 1. දැන් මේ අර යන්ද රූපෙම මේවා වෙනස් කරගන්න පැත්තට අපහැදිලි. යටින් චුට්ටක් ඕක වෙනම චූටි එකක් මෙහෙම ඇඳලා මෙහෙම පොඩි එකක් මෙහෙම ඇඳගත්තර කමන්නේ. රයිට් ලියන්න උතන යටින්. අංක 1 කෙටි තරංග ආයාම සඳහා ලැම්ඩා හා E අතර විචලනය වැඩි වන අතර විචලන ශීඝ්‍රතාවය වැඩි වන අතර දිගු තරංග ආයාම සඳහා කියන අනුක්‍රමණය කියන්නේ දිගු තරංග ආයාම සඳහා එම ශීඝ්‍රතාවය අඩුයි. ඕක පළවෙනි ගති ලක්ෂණය. පළවෙනි ගති ලක්ෂණය තමයි ඕක. මේ මෙහෙම ලියන්න ඕනේ නැහැ. මම අර ඔයාලට පැහැදිලි වෙන්නයි. ඔබ දන්නවා තිරස සමග සාධන කෝණී tan නගය අනුක්‍රමණය සමාන වෙනවා. ඒතකොට මේ විචලන ශීඝ්‍රතාවයක් කියන අනුක්‍රමණයක් කියන තමයි සාකච්ඡා කරන්නේ. රයිට් ඊළඟ අංක 2 දෙවෙනි එක.
අංක දෙවෙනි එක. right මේ ඔය දෙවෙනි එක ඉතා වැදගත්. දෙවෙනි එක ඉතා වැදගත්. ඔය දෙවෙනි එකට කියනවා පුතේ දෙවෙනි එකට කියනවා වින්ගේ විස්ථාපන නියමය කියලා නැත්නම් වින් නියමය කියලා. වින් නියමය කියලා. මෙන්න මෙහෙමයි කියන්නේ මේ බලන්න කිසියම් වස්තුවක නිරපේක්ෂ උෂ්ණත්වයේ උපරිම ශක්ති විමෝචනයට අදාළ තරංගායාමයේ ගුණිතය සෑම විටම නියතයක්ලු. ඒ කියන්නේ මොකද්ද පුතේ? නිරපේක්ෂ උෂ්ණත්වයේ උපරිම ශක්ති විමෝචනයට අදාළ තරංගායාමයේ ගුණිතය සෑම විටම නියතයක්ලු. මේක හොයාගත්තේ වින් කියන විද්‍යාඥයා. ඒ නිසා දරුවනි මෙන්න මේ කියන නියතයට නමක් දෙනවා. එයාගේ නම වින්ගේ විස්ථාපන නියතය නැත්නම් C කියලා. එහෙනම් මේක තමයි දෙවනි කෘෂණ වස්තුවේ වර්ණාවලිය ලැබෙන අපට වැදගත් සාධකය වන්නේ. රයිට් එහෙනම් ලියන්න අංක 2 කියලා. කිසියම් කෘෂණ වස්තුවක එහි නිරපේක්ෂ උෂ්ණත්වය හා උපරිම ශක්ති විමෝචනයට අදාළ තරංගායාමය වරහන් තුලන ලැම්ඩා මැක්ස් උපරිම ශක්ති විමෝචනයට අදාළ තරංගායාමය අතර ගුණිතය සෑම විටම නියතයක් වේ. මෙය පාට පැනින්ම ලිව්වත් කමන්නේ නැත්නම් හයිලයිට් කරගන්න වින්ගේ විස්ථාපන නියමය ලෙස හඳුන්වයි. වියන්න අල්නයන වින්ගේ විස්ථාපන නියමය ලෙස හඳුන්වයි. right එහෙනම් මේ ඒකට අදාළ සම්බන්ධතාව ටිකක් ලොකුවට ලියලා කොටු කරගන්න. ලැම්ඩා මැක්ස් වැඩි කිරීම t සමානයි නියතයක්. මේ නියතයට නමක් කියනවා වින්ගේ විස්ථාපන නියතය කියලා. ඔක හොයාගෙන තියෙනවා c සමානයි. ලියා ගන්න විතර කොටු කරන්න. c සමානයි 2.898යි. 2. මෙතන ලියන්න වින්ගේ විස්ථාපන නියතය සමීකරණ ලියලා කොටු කරගන්න. ලියලා එතන යටින් ලියන්න c ලැම්ඩා මැක්ස් වැඩි කිරීම t සමානයි c කියලා ලියන්න. එහි අගය 2.898 වැඩි කිරීම 10 ඍණ 3යි. 2.898 වැඩි කිරීම 10 ඍණ 3යි. මේව මතක තියාගන්න එපා. විභාගයට දෙනවා mk මීටර් කෙල්වින්. විභාගයට දෙනවා මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා නියත කටපාඩම් කරන්න එපා. මටත් මතක නැහැ. ගොඩාක් දුරට මාත් එකකින් බලලා තමයි දෙන්නේ. ඒක මතක තියාගන්න අවශ්‍ය නැහැ. අවශ්‍යතාවයක් තිබුණොත් මතක තියාගන්නවා. අනවශ්‍ය ලෙස මොලේ පුරව ගන්න ඕන වෙන්නේ නැහැ. right එහෙනම් මේකට කියනවා වින්ගේ විස්ථාපන නියතය කියලා. right එහෙනම් මේකට කියනවා වින් නියමය කියලා. ඊළඟ තුන්වෙනි එක ලියන්න. කෘෂණ වස්තු විකිරණය පිළිබඳව තුන්වන වැදගත් කරුණ. මේ බලන්න මෙහෙම. කිසියම් වස්තුවක උෂ්ණත්වයකට අදාළ කෘෂණ වස්තුවක මේ ඇඳලා තියෙන කෘෂණ වස්තු වර්ණාවලියනේ. එතකොට අපි මේ තවත් මෙයාගේ උෂ්ණත්වය වැඩි කරොත් ඔන්න මම අඳිනවා උතර බලන්න. මෙයාගේ උෂ්ණත්වය වැඩි කරලා අපි ඇඳොත් මෙහෙම. මේකට අදාළ වෙන්නේ මෙහෙම. එතකොට ඔබට පැහැදිලි මෙයාට අදාළව ලැම්ඩා මැක්ස් ගත්තොත් මෙහෙම මේ තියෙන්නේ එතකොට t සමාන 2 සමානයි අපි හිතමු කෙල්වින් 600යි. මෙයාට අදාළව ලැම්ඩා මැක්ස් එන්නේ දරුවනේ මෙන්න මේ ආකාරය. මේ තියෙන්නේ ලැම්ඩා මැක්ස් 1. මේ තියෙන්නේ මෙයාට අදාළ ලැම්ඩා මැක්ස්. මේ තියෙන්නේ ලැම්ඩා මැක්ස් කියන 2. එතකොට ඔබට පැහැදිලි මෙතන අර ඉස්සරලා අවස්ථාවට වඩා දැන් අවස්ථාවේ මේ තියෙන්නේ එක අවස්ථාව, මේ තියෙන්නේ දෙක අවස්ථාව. ඔබට පැහැදිලි T1 උෂ්ණත්වය කියන්නේ 400යි. එයාට අදාළ ලැම්ඩා මැක්ස් කියන්නේ මෙයා. T2 කියන්නේ 600යි. එයාට අදාළ ලැම්ඩා මැක්ස් මෙයා. එහෙනම් මෙයා අඩු වෙනවා. අඩුයි. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන විට ලැම්ඩා මැක්ස් අඩුයි. right. මේක අර දැන් ඉස්සෙල්ලෙන් දෙකේම මේවා කටු ගා ගන්න එපා. ඔබ වෙනම මේ වගේ දෙකක් අඳින්න ටක් ගාලා. right.
ඇඳලා යටින් යන්න අංක 3 කිසියම් කෘෂණ වස්තු විකිරණ වර්ණාවලියක් ලබා ගැනීමේදී වස්තුවේ උෂ්ණත්වය වැඩි වන විට රූපේ පරිදි මෙහෙම ලකුණු ගන්න ලැම්ඩා මැක්ස් අඩුවේ right එහෙනම් මොනවා ඉතාමත් වැදගත් ගති ලක්ෂණ විදියට කෘෂණ වස්තු වර්ණාවලියක අපි සාකච්ඡා කරන කරුණු ඒවා පාඩම් කරගත යුතුයි. හරි. එහෙනම් ඊළඟ ලියන්න මාතෘකාවක් කෘෂණ වස්තු වර්ණාවලිය පරීක්ෂණාත්මක දත්ත ඇසුරෙන් පැහැදිලි කිරීම. කෘෂණ වස්තු වර්ණාවලිය පරීක්ෂණාත්මක දත්ත ඇසුරින් පැහැදිලි කිරීම. ඔය ස්ටෙපා නියමයේ තියෙන තියරිටිකලිනේ. දැන් ප්‍රැක්ටිකලි දත්ත ගන්නවා. තියරියක්. කෘෂණ වස්තු වර්ණාවලිය පරීක්ෂණාත්මක දත්ත ඇසුරින් පැහැදිලි කිරීම. කියලා ලියලා ඒක යටින් යන මෙම කෘෂණ වස්තු වර්ණාවලිය සම්බන්ධව පරීක්ෂණාත්මකව එය පැහැදිලි කිරීමට ප්‍රධාන වශයෙන් වාද දෙකක්. මේක එච්චරම ඇඩ්වාන්ස් ලෙවල් වල නෑ. නමුත් පොඩ්ඩක් මතක තියාගන්න මේක. ප්‍රධාන වශයෙන් වාද දෙකක් පෙන්වා දෙන ලදී. එනම් අංක 1 වින්වාදය අංක 2 ඔයාලා 1 2 කියලා නිකම්ම ලියන්න 2 රෙලිජින්වාදය මේ විද්‍යාඥයෝ දෙන්නේ වින්වාදයයි රෙලිජින්වාදයයි. ඊළඟ අනුමාත්‍රකාවක් ගන්න වින්වාදය. මෙයා සොයා ගන්නාද සමීකරණයක් ඇසුරින් මේ පැහැදිලි කිරීමට උත්සාහ කරනවා. වින්වාදය කියලා යටින් යන මෙම මොහු විසින් සිදු කරන ලද පරීක්ෂණාත්මක දත්ත සැලකිල්ලට ගත් විට එම පරීක්ෂණාත්මක දත්ත ඉහත සිද්ධාන්තීය වක්‍රය මත කෙටි තරංගායාම සඳහා පමණක් සත්‍ය වන බව මේ පැත්ත අසත්‍යයි. පමණක් සත්‍ය වන බව දැකගත හැකි විය. يعني මේ පැත්තේ මේ නිල් පාට ඉරට මේ දත්ත ගැලපෙනවා. මේ තමයි ඔය කියන පරීක්ෂණාත්මක දත්ත. මේ තියෙන වින්ගේ දත්ත. කෙටි තරංගායම සඳහා පමණක් පරීක්ෂණාත්මක දත්ත ගැලපෙන බව පැහැදිලි විය. right. ඊළඟ ලියන්න රිලිජන් වාදය. මේක අඳිමු අපි පස්සේ රිලිජන් වාදය. කියලා ලියන්න මෙම රිලිජන් වාදයේ යටතේ ලබා ගන්නා ලද පරීක්ෂණාත්මක දත්ත කුසන වස්තු විකිරණ වර්ණාවලියේ ඔයාලා පාට දෙකකින් මේ දෙක ඇඳ ගන්න කුසන වස්තු විකිරණ වර්ණාවලියේ දිගු තරංගායාම සඳහා
පමණක් සමපාත වූ අතර පමණක් සමපාත වූ අතර එම දත්ත කෙටි තරංගායාම සඳහා සමපාත නූහ. එතකොට වින් කෙටි පැත්තට හරි රෙලිජින්ට දිග පැත්තට හරි හැබැයි එකම නියමකින්වත් මුළු වර්ණාවලිය පැහැදිලි කරගන්න බැරි වුණා. රයිට් රූපේ අඳින්න චුට්ටක් මේ විදියට ඇඳලා මම මේ පැත්තේ තියෙන කළු පාට තියෙත් මේ පැත්තේ මන් තියලා තියෙන ඉල් පාට. ඔබ පාට පෑන් දෙකකින් මේ දත්ත ලක්ෂ පෙන්වන්න මේ ආකාරයට රේඛාව තමයි අර කියන තියරිටිකලි දත්ත තියෙන කොටස. ටක් ගාලා අඳින්න ටක් ගාලා අඳින්න. රයිට්. එතකොට දැන් මේ දත්ත වලින් පැහැදිලි වෙන කොටසෙත් ඔබ බලන්න ඔබට පැහැදිලි පුතේ මේ දත්ත වලින් අර සන්තතික විචලනයක් අපිට මේ තියෙන සන්තතික විචලනය තමයි තියෙන්නේ. නමුත් මෙතන ලැබෙන්නේ අසන්තතික ලෙස තනින් තැනට. අන්න ඕක ප්‍රශ්නයක් වුණා. තරලකුණක් දාලා ලියන්න. ඉහත පරීක්ෂණාත්මක දත්ත සමපාතවන කොටසේද ඉහත පරීක්ෂණාත්මක දත්ත සමපාතවන කොටසේද එහිදී ලැබෙන්නේ සන්තතික නොව අසන්තතික ශක්ති තීව්‍රතා වක්‍රයක් බව ගැටලු සහගත විය. එබැවින් මෙය වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා පසුකාලීනව ප්ලාන්ක් මැක්ස්වෙල් ප්ලාන්ක් වාදය ඉතා වැදගත් විය. ඒ කියන්නේ මේ බාන්න පුතේ කෘෂණ වස්තු විකිරණය කියලා ස්ටෙපාන් මෙන්න මෙහෙම සන්තතික ඉරක් පෙන්වුවේ. මේකට කියනවා සන්තතිකයි. එක දිගට තියෙනවා ඩොට් නැහැ. මෙතන නමුත් ලැබෙන්නේ පරීක්ෂණාත්මකව අසන්තතික තනින් තන. මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ මෙතනදී ලැබෙනවා E1. මෙතනදී ලැබෙනවා E2. මෙතනදී ලැබෙනවා එනර්ජි 3. එහෙම. එහෙනම් මේක ප්‍රශ්නයක්. මෙතනදී එහෙම නෙවෙයි එක දිගට ලැබෙනවා. එහෙනම් මෙන්න මේ පිළිබඳව ඉතා වැදගත් ලෙස පැහැදිලි කර විද්‍යාඥයා තමයි මැක්ස්වෙල් ප්ලාන්ක් කියන්නේ. ප්ලාන්ක් වාදයේ යටතේ එතකොට මෙන්න මේ ආකාරයට කොහොමද තනින් තැනට ශක්තිය මුදාහරින්නේ විකිරණ වලින් කියලා පැහැදිලි කරනවා. ඒක තමයි වර්තමානයේ ක්වොන්ටම් ෆිසික්ස් පැත්තට ඔය සියල්ල යන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ තියරියටත් අනුව ඊට පස්සේ තමයි ගොඩාක් දුරට විස්තර වන්නේ. එහෙනම් මැක්ස්වෙල් ප්ලාන්ක් කියන කෙනා මේ ගැන පැහැදිලි කරනවා. එතකොට එයා කියනවා පුතේ මේ ශක්තිය මුදාහරින්නේ පොඩි ආකාරයෙන්, පැකට් ආකාරයෙන්. මේ ශක්තිය මුදාහරින්නේ මෙන්න මේ ආකාරයට ශක්ති පොඩි ලෙස. එතකොට මේකක තියෙන ශක්තිය E නම් ඒක ලැබෙනවායි කියනවා E සමානයි HF කියන ගුණාකාරයෙන්. එතකොට ඒ වගේ පොඩි දෙකක් තියෙනවා නම් මේ වගේ පොඩි දෙකක් තියෙනවා නම් එයා කියනවා මෙතන ලැබෙනවලු කීයද? එතන එනර්ජි 1 මෙතන එනර්ජි 2 ලැබෙනවලු දෙක වතාවක් HF කියලා. ඒ වගේම මෙන්න මේ වගේ පොඩි තුනක් තියෙනවා නම් පුතේ එතන ලැබෙනවලු 3 වතාවක් HF කියලා. හරියට තේකොළ පැකට් වගේ පොඩි පැකට්. ඒ නිසා මෙන්න මේක ගැන විද්‍යාඥයා පැහැදිලි කරනවා කවුද? මැක්ස්වෙල් ප්ලාන්ක්. අපි ඊළඟ දවසේ වීඩියෝ තුලින් මැක්ස්වෙල් ප්ලාන්ක් පිළිබඳව පැහැදිලි කිරීම ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ පොටෝන වාදය පිළිබඳව ආධාරමු තීව්‍රතාවය සම්බන්ධව තව තියෙනවා ලුයිස් ඩී බ්‍රොග්ලි සඳහන් කර ලුයිස් ඩී බ්‍රොග්ලි තරංගායම පිළිබඳව මේ හැදෑරීමට අද අප මෙතනින් නතර කරනවා පැයක වීඩියෝවක් තුලින් ඔබට කෘෂණ වස්තු විකිරණය සම්බන්ධව මේ
ටික හදාරීමට අවස්ථාව දෙනවා. හුන්දට නෝට් එක ලියලා පැහැදිලි කරලා වීඩියෝ නැවත නැවත නරඹලා තියරි ඔලුවට දාගන්න. ඊළඟ අපි බලමු ඊළඟ කොටස තුලින් ගැටලු හැදීම. කෘෂණ වස්තු විකිරණ සම්බන්ධ ගැටලු හැදීමත් මේ කියන ඇල්බර්ට් අයින්ස්ටයින් ප්ලාන්ක් වාදය පිළිබඳව හැදෑරීමත්. එහෙනම් දුවේ පුතේ ඔබට සුබ දවසක්. ආයුබෝවන්. මම අද මෙතනින් නතර කරනවා මේ වැඩසටහන.